මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මහරගම මහමේඝවත්ත පාර අංක 27 දරණ නිවසේ පදිංචි පුංචි බණ්ඩා ඉලංගන්තිලක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පුංචි බණ්ඩා ඉලංගන්තිලක මහතාගේ ආදරණීය බිරිඳ වූද සංජීව ඉලංගන්තිලක, අනුරාධ ඉලංගන්තිලක සහ මුදිතා ඉලංගන්තිලක යන දූ දරුවන්ගේ දයාබර මෑණියන් වූද සිසිරා මුණසිංහ මහත්මියගේ දයාබර සහෝදරිය වූද 2021 වර්ෂයේ අප්‍රේල් මාස 8 වන දින පරලෝ සැපත් වූ ලලිතා ගුණවතී ඉලංගන්තිලක මෑණියන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. මේ උතුම් සම්බුද්ධ ශාසනය තුලදීම නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා. සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ උතුම් කුසලය හේතු වේවා. මියගිය සංසාරගත ඥාති හිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවෙන් සිටී නම් මේ උතුම් කුසල බලයෙන් එම සියලු දෙනා සුවපත් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භව හා චිරජීවනය සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදතිති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ භවතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩ කඩවෙන් කරගත්තා වූ සදහැවර පින්තුනි, ආරාධිත භවතුන් අපිට වර්තමාන මොහොතේ සිත පිහිටුවා ගැනීම ප්‍රායෝගිකව සිදු කරන ආකාරය පැහැදිලි කර ඒ නිවනට උපනිශ්‍රය වන අයුරු පහදන්න. මේ මාතෘකාව යටතේ තමයි අපිට ධර්ම දේශනාව කරන්න වෙලා තිබෙන්නේ. වර්තමාන මොහොතේ සිත පිහිටුවා ගැනීම කියන එක කෙනෙක් තේරුම් ගත්තේ නැති කෙනෙක් වැරදි විදිහට හිතන්න පුළුවන්. ඒ මොහොතේ කරන වැඩෙත් එක්කලා සිත තියෙන එක එහෙම තියනවා නම් ඒක කියලා. නැහැ. ඒකත් එක්කලා තවත් යන්න ඕන කාරණයක් තියෙනවා. ඒකයි අපි හොයාගන්න ඕන. දැන් ඔය මම ගත්ත පාඩේ තියෙන තැනක් තියෙනවානේ. අරඤ්ඤේ විහරන්තානං වික්ඛෝනං ඒකබත්තම් බුඤ්ජමන්නානං කෙනවන්නෝ පසීදති. ප්‍රශ්නයක් තියෙනවා. ආරණ්‍ය වාසය කරන්නේ එක වෙලා ආහාරය ගන්නේ. හැබැයි හරිම ප්‍රියංකරයි. දකින්න පියසිලිව ඉන්නවා. කොහොමද මේ වර්ණයේ ප්‍රභාමත් වෙන්නේ කියලානේ අහලා තිබෙන ප්‍රශ්නේ. අන්න එතනදී ඒ උන්වහන්සේලාගේ ස්වභාවයක් පැහැදිලි කරනවා අයගේ. එතකොට සාමාන්‍ය සමාජයේ එතන නෙවෙයි ඉන්නේ. නමුත් සමාජ සමාජයේ එතෙන්ට පැමිණිය යුතු බව එකෙන් කියනවා. අන්න සාමාන්‍ය සමාජයේ නැති උන්වහන්සේලා ළඟ තියෙන ස්වභාවය තමයි පරමාදර්ශී తত্ত্বය. ඒ පරමාදර්ශී තත්වයට එන්න අපි උත්සාහයක් දරන්න ඕන, මගක් හදා ගන්න ඕන. එතකොට අපටත් ඒ තත්ත්වේ එනවා. ඒකයි පෙන්වන්නේ. කුමක්ද පරමාදර්ශී තත්ත්වය? උන්වහන්සේලාටත් gedara හෝ ගත කරපු අතීතයක් තියෙනවා. භික්ෂුන් සම්බන්ධයෙන් මේ අහන්නේ. නමුත් ඒ සියල්ල අද ඔවුන්ට මතක් වෙනකොට ඒක උපේක්ෂා සහගත ස්මරණයක් කරුණාම ඒ ඔස්සේ හිත දුවන, ශෝක වෙන, අඬන, වැළපෙන, කම්පා වෙන, විඳවන එකක් නෙවෙයි. අතීතං න අනුසෝචන්ති.
ඒකට හේතුව එහෙමනම් අතීතයේ ගත වුණ අතීතය කියන්නේ අද පටන් පෙර මේ ජීවිතයේ ඔක්කොම ටික කාරණා ටික. ඒවා වර්තමානයේට හිතට එනකොට සාමාන්‍ය සමාජයේට මට මෙහෙම කළා, මට මෙහෙම අධිකමක් කළා, මට පාඩුවක් කළා, මම ඔකට ලේසියෙන් අරින්නේ නැහැ කියලා ඒ සිදුවන සිදුවීම් පිළිබඳව විඳවනවා. ඔවුන්ට තියෙන අනුසෝචන්තිනේ. සෝචති කියන්නේ ශෝක වෙනවා, අනුසෝචන්ති කියන්නේ නැවත නැවත හිතලා ශෝක වෙනවා. අතන පෙන්නන්නේ න අනුසෝචන්ති. නැවත නැවත හිතා ශෝක විඳීමට ගන්න දෙයක් ඒගොල්ලොන්ට නැහැ. අතීතයේ මතකයක් පමණයි අතීතයේ බර හිස් වෙලා. නම් සාමාන්‍ය සමාජයේ ළමා කාලීකයන්ගේ පස්සේ යම් දෙයක් නිසා සිතට වැදුනද යම් කරුණක් මම ඕක ලේසියෙන් අරින්නේ මැරුණත් හිතින් අයින් වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඉවර නෑ, තියෙනවනේ. තියෙන එක ආවහම එතකොට ඔවුන්ට අතීතයේ තියෙනවා. අතීතයේ විඳවීමකුත් තියෙනවා. ඒක හිස් එකක් වෙලා නැහැ. ඒ නිසා ඒකේ බර ඉවත් කරගන්න බෑ යාලට. සාමාන්‍ය සමාජයේට ඒ මොහොතට අදාළ දුක් වේදනා දෙන සිද්ධීන් නම් පරණ සිදුවනේ අදත් මතක් වෙනකොට ඒක සිද්ධියක් වශයෙන් පේනවා. ඒ මොහොතම වශයෙන් හිතෙනවා. නමුත් ඒක ගත වී බොහොම කල් දැන් මතක් වෙනකොට ඒක මතකයක් විතරයි, සිතුවිල්ලක් විතරයි. ඒක අර ශෝකයෙන් බරෙන් තොරව මතක් කරන්න පුළුවන් හිත හදාගත්තාම. නමුත් ඒ පුරුද්ද නැත නිසා සාමාන්‍ය සමාජයේ ඒ බඳු අතීතය ගැන හිතා අසීමිත ලෙස සෝට දුකට කම්පාවට පත් වෙනවා. මේ පෙන්වන්නේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව හිත හදාගත්ත අය පිළිබඳව. ගත වුණ යම්තාක් කොටසක් ඇත්තන් ජීවිතය තුළ ඒ සිදු වුණා වූ යම්තාක් පශ්චාත්තාපයට කාරණා නැත්තම් දුකට කාරණා නැත්තම් ඒ ඔක්කොම අද වෙනකොට සෝදා හැරලා ඉවත් කරලා පජප්පන්ති නාගතං ප්‍රජප්පණය සිහින බැවීම ප්‍රජප්පණය කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් දියුණු කරගන්න ආකාරයේ පෙන්ව සිහින සංකල්පනා නෙමෙයි. ඉටු කරගන්න බැරි සංකල්පනා පිළිබඳ එහෙමත් නැත්නම් මරණයෙන් එහා පැත්තට නිවන් දකින්න හරි අනාගත බුදුහාඳුනගේ සහ නිවන් දකින්න පැතුවත් ඒකත් ප්‍රජප්පණය තමයි. ඉන්නේ වර්තමානයේ ශරීරයෙන් අතීතයේ තමයි අනාගතයේ තමයි ඉන්නේ. තුසිත විලෝකයට ගිහින් එතනින් අනාගත බුදුහාමුදුරුවෝ ගාවට එන්න. තව මේ සම්පත් මදි නම් මේ වගේ සම්පත් වල සැප තියෙන අයව එකතු කරගෙන එහෙම ආන්නේ වගේ මේ ජීවිතයේ ස්වකීය කර්මාන්තය අනාගත සැලසුම් වෙනුවට අර අසීමිත බලාපොරොත්තු. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය තමහර දරුවන්ගෙන් අහපුවම මම අහලා තියෙන කරුණකුත් තමයි ඒගොල්ලෝ මේ මොකද කරන්නේ මේ සිහිනමවල සතුට වෙනවා. ඒ කියන්නේ ඇඳේ ඉන්න ගමන් සිතුවිලි ලෝකයකට ගිහින් ඒක සිතුවිලි ඔස්සේ සතුට ලබනවා. එතකොට ඒක තියෙන දෙයක් නෙමෙයි. නමුත් අර සිතුවිල්ල දෙයක් කොට ගත්තාම සතුට තියෙනවා. සිතුවිල්ල දෙයක් කොට ගත්තාම සතුට තියෙනවා නම් ඒ සතුට හා ප්‍රමාණව සිතුවිල්ල දෙයක් කොට ගැනීමේ දුකත් විඳින්න වෙනවා අපහු. දැන්නේ අපි ජීවත් වෙන්නේ නමුත් අර අනාගතේ හදාගත්ත එකකනේ. එතකොට අන්නේ ප්‍රජප්පණය කියන්නේත් අනුසෝචන්ති කියන්නේත් දෙකම මම. ඒක තමයි මම කියලා කාරණාව. අතීතේ ආපුහම ඒක බාර ගැනීමෙන් මම හැදෙනවා. අනාගතයට යන්න ඉන්න මම. නමුත් මේක පෙන්වන්න පජප්පන්ති නාගතා. එහෙම අසීමිත බලාපොරොත්තු නැහැ මොකක්වත්. තිබෙන්නේ මොකද්ද? පච්චුප්පන්නේන යාපෙන්ති. අන අපටත් එහෙනම් පච්චුප්පන්නේ යාපෙන්ති දක්වා එන්න අවශ්‍ය අතීතං නානසෝචන්ති නපජප්පන්ති නාගතයි කියන දෙකෙන් මිදෙන්න පුළුවන් වෙනවා වර්තමානයේ ජීවත් වෙන්න. වර්තමානයේ ජීවත් වීම සඳහා නම් මේ දෙකෙන් මිදෙන්න අදාළ පුරුද්ද ඇති කරගන්න වෙනවා. වර්තමානයේ සිත පිහිටවා ගැනීම කියන එකේ තේරුම අපි තව ටිකක් හොයමු. සාමාන්‍යයෙන් ඔර්ලෝසුව හැමදාමත් වර්තමානයේ ජීවත් වෙන්නේ. උදේ තිබුණට දැන් ඉන්නේ 12 නැත්නම් 1 නැත්නම් 2. හවසත් නෙමෙයි දැන්. නැවත නැවතත් ඔර්ලෝසුව තප්පරෙන් තත්වයට වර්තමානයට එනවා.
දවස් 365ක් ගියත් පැය 24ක් ගියත් ඒක යන්නේ තත්පරෙන් තත්පරයට. මෙන්න මගේ අපේ ජීවිතේ මේ මොහොතයි වර්තමානයේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපට ජීවිතයක් තිබුණාට ඒකට අවුරුදු 60 70ක් තිබුණාට ගත වුණ පැත්තට යන්න ආපහු බෑ. ආපු නැති පැත්තට යන්න බෑ. දැන් ගත වෙන්නේ ඔර්ලෝසුවේ තත්පරයේ සේම ඇසේ අරමුණක් තුළ, කනේ අරමුණක් තුළ, නාසයේ අරමුණක් තුළ, දිවේ අරමුණක් තුළ, කයේ අරමුණක් තුළ, සිතේ අරමුණක් තුළ. මේ දොරවල් හයෙන් ගන්න අරමුණක් තුළ අපි ජීවත් වෙන්නේ. අන්න එතන අපි ජීවත් වෙන්න හැටි සහ උන්වහන්සේලා ජීවත් වෙන්න හැටි අතර පරතරය හොයා ගන්න ඕන. එතකොට න අනුසෝචන්ති සහ අනුසෝචන්ති වර්තමාන මොහොත කරන වැඩක් නෙවෙයි. ඒ වගේම ඒක සමාජය කරන වරදකුත් නෙවෙයි. Taman කරගන්න වරදක්. ඒ ඇයි? ඒ පුද්ගලයෙක් හිතන්නේ මේ විදිහට වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියලා නෙවෙයි. පුද්ගලයා හිතන්නේ මට කියන සංකල්පයෙන්. මට වරදක්, මට කරදරයක්, මට පාඩුවක්, මට හිරිහැරයක්, මට අලාභයක් කරලා තියෙනවා. කියලා ඒක මට කියන මම කියන හැඟීමෙන් බාර අරගෙන එයින් ඔහුට සිදුවෙන අසාධාරණයක් පාඩුවක් පිළිබඳව දරාගන්නට බැරිකමකින් එය ඉටු කරගන්න ඕනකමක් තියෙනවා. අසාධාරණේ ඉටු කරගන්න, පාඩුව නැති කරගන්න. ඒ නිසා ඔහුව මෙහෙවනවා තව මොකක් හරි ප්‍රතික්‍රියාවක් කරන්න. එතකොට ඒ පුද්ගලයින්ට අර අතීත සිදුවීම මදිකමක්, පාඩුවක්, අලාභයක්, නින්දාවක් ඒක ලේසියෙන් අතහරින්න බෑ. ඒක දිනන්න නම් දැන් මොනවා හරි එකක් කරන්න ඕන. දැන් ඔහුට අතීතේ නැද්ද තියනවද? ඔහුට අතීතේ තියෙනවා අර. එනනම් ඔහුගේ අතීතං අනුසෝචන්තිනේ. දැන් මේක මම දකින තැනක් තියෙනවා. සමහර අය නින්දට ගිහින් ඇඳට ගිහින් අනතුරුව ඉතින් දැන් නින්ද යන්නේ නැහැ. ගත වෙච්ච අතීතය පිළිබඳ කල්පනා කර කර විඳවනවා. ගත වෙච්ච අනාගතය පිළිබඳ කල්පනා කර කර එයා කොට්ටේ උඩ ඇඳ උඩ නෙමෙයි ඉන්නේ. සිතරින ප්‍රශ්නයක් උඩ. ඒ ප්‍රශ්නෙන් තැවෙමින් බලන්න එතකොට ඒ තැවිල්ල අනිත් අයට නැහැ. ඇඳේම තව කෙනෙක් හිටියත් එයාටත් ඒක නැහැ. මොකද එයාගේ හිතේ ඒක නැත්නම්. එතකොට අර තැවිල්ල ලබා දුන්නේ වර්තමාන සිද්ධියද තමන්ගේ හිතට ආපු සිතේ තිබෙන්නා වූ බරද? සිතවිල්ල නෙමෙයි බර. අන්න ඒ බර තමයි මඤ්ඤමානේ මමත්වෙන් ගැනීම. එහෙම නැත්නම් තවත් වචන ටිකක් අපි ඉස්සරහට ගනිමු. එසේ අප තබාගත්තා වූ අතීතයක් ඇති විට අපට වර්තමානයේ සැහැල්ලුවෙන් ගත කරන්න බෑ. අර කොටස එනවාමයි. ඒ කොටස අපි හදාගත්ත වරදක් අපට දුක් දෙන්නේය. මලමිනියක් කර තබාගෙන යනවා කියන්නේ මේක තමයි. මල අතීතයක් ඒක දැන් ගන්න දෙයක් නැහැ. නමුත් ආපහු ඒක අපට තියෙනවා. ඒ නිසා සුසුම් හෙලනවා. කොතරම් බරක්ද? මේවා තමයි සමාජයේ තියෙන ප්‍රශ්න මම දකින්නේ. එක පුද්ගලයා මේ සිදුවීම් අලලාගෙන නිින්ද යන්නේ නැතුව නිදා ගන්න බැරුව රෝගී වෙලා කල්පනා කර ඉන්නවා. එතකොට ඔවුන් වර්තමානයේද ජීවත් වෙන්නේ? නැහැ අතීතේ. වර්තමාන ජීවත් වෙන්නේ නැහැ අනාගතේ. ඔවුන්ට අර පච්චුප්පන්නේන යාපෙන්ති කියන එක තේරෙන්නේ නැහනේ. මොකද්ද මේකට කියන්න ඕන? එහෙනම් අපි ජීවත් වෙන්න ඕන කොහෙද? මේ මොහොතේ ජීවත් වෙනවා කියන්නේ. අවදි වූ තැන් පටන්ම නින්දට යනතුරුම මේ මොහොත ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට මම කියන පිළිවෙලට නොව අපිළිවෙලට මාරු වෙනවා. ඇහෙම ටිකක් වෙලා ඉන්නවා, කනේ තව ටිකක් වෙලා, සිත තව ටිකක් වෙලා ඉන්නවා. එහෙම ඉන්නත් පුළුවන් ටිකක් වෙලා. නමුත් හිටියත් ඒක තුලත් මාරු වෙනවා. හොඳයි, ඒ මොහොතේ අපට ගැටුමක් නැත්නම් ප්‍රශ්නයක් නැත්නම් හදන්න දෙයක් නැහැනේ. හොඳයි, අර මේ මොහොතේ සුවසේ ඉන්න දෙන්නේ නැත්තේ මොකක් නිසාද? අතීත සෝචනය. අර අනුසෝචන්තිනේ. සෝචනය. ගත වුණ පැත්ත පිළිබඳව පශ්චාත්තාපය. මේක
තේරුම් ගත්ත පුද්ගලයෙකුට අත්දැකීමක් වෙනවා. ඒ කියන්නේ තමන්ට අසාධාරණකම් කරපු සියලු දෙනාගේම ඒ කාරණා මම ලේසියෙන් අරින්නේ නැහැ කියලා කල්පනා කර ඉන්නවා නම් ඔවුන්ට විපාක වෙනම තියෙයි. ඔබේ විපාකේ කල්පනා කරන එක තුළ තියෙන්නේ. ඒක අතහැරලා නැහැ ඔබ. ඔවුන්ගේ විපාකේ නවත්තන්න බැහැ. නමුත් ඔබට මේක සමාව දීම තුළින් අතහැර දැමීම තුළින් නිදහස් වෙන්න පුළුවන්. අනේ එහෙමයි මේ සිද්ධිය. ඉතින් එතකොට මේ සඳහා මොකද්ද තව තියෙන්න ඕන අවබෝධය? මේ මොහොත කියන්නේ මේ මොහොතේ මම කියන්නේ කුමක්ද? මේ මොහොත කියන්නේ ඇසේ සිතුවිල්ල, කනේ සිතුවිල්ල, නාසයේ සිතුවිල්ල, දිවේ සිතුවිල්ල, මනසේ සිතට පහළ වෙන සිත මේ මොහොත කියන්නේ. එතකොට ඒ හැඟීම නිසා ඔබට කිසියම් දැවිල්ලක් තිබෙනවා නම් ඒක තමයි මම. කාය නෙමෙයි. ඒ හැඟීමේ පවතිනා වූ ආශක්තභාවය, ඇලීම ගැටීම, පීඩාව ඒක තමයි මම. දැන් බුදුන් වහන්සේ වදාරනවා ඒතං මම හේතුහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මොහොතට තමන් කළ කී කාරණාව ඔස්සේ හිතට යමක් ආවම ඒ සමග එකතු වීම ඒතං මම. ඒ මගේ. ඒ මම වුණාම මගේ වුණාම ඒකේ පාඩුවක හෝ නින්දා හෝ අලාභය හෝ මොනවා හරි තියෙනවා. ඒ තියෙන නිසා තමයි විඳවන්නේ. ඒක තමයි ආත්මය. මගේ ආත්ම. දැන් මේ අතීතයෙන් එන එකට කියන නම හොයාගන්න ඕනනේ අපි. නිකම්ම මතකේ කිව්වට බෑ. ඕකත් එක්කලා එන්නේ තබා තිබෙන්නා වූ ආශ්‍රව ටික සේරම. ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක්, මදිකමක්, රිදවීමක්, පරිගැනීමක් ආදී මෙකී නොකී සියලු ආම්පන්න වලින් කොටසක් කොතෙන් තේනවා. දැන් මේ ආප්මන්ට එන ටිකට තව නමක් මොකද්ද තියෙන්නේ තථාගතයන් වහන්සේගේ? uppannam කාම විතක්කං. uppannam ව්‍යාපාද විතක්කං. uppannam විහිංසා විතක්කං. අන්න වර්තමාන මොහොතේ Tamanගේ ඇසට කනට නාසයට ගැටෙන කාරණාවලදී වර්තමාන මොහොතේ දකින වැඩේට අමතරව වර්තමානයේ කරන්න ඕන කටයුත්තට අමතරව මේ තුන් දෙනා එනවනේ. ඒ තුන් දෙනා එනකොට ඒකට එකතු වෙන්න තමයි සතිය නැති පුද්ගලයා පුරුදුනේ. අන්න ඒ නිසා ඔවුන්ට හැම දිනාටම ප්‍රත්‍යක්ජන හැම දිනාටම අතීතං අනුසෝචන්ති තමයි වළංගු වෙන්නේ. සතුටින් ඉන්න දෙන්නේ නැහැ. මන්දයත් විතර්කයට එකතු වෙනවා. ඒ අතීත සිදුවන සිද්ධිය නිසා Tamanට සිදුනා වූ අලාභය, මදිකම, පාඩුව, නින්දාව, හානිය මොනවා හරි එකක් සම්බන්ධයෙන් මදිකමක් වෙලා. ඒ නිසා සමාව දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේකට මොකද්ද කියන්නේ? මේකට කියන්නේ ඒ මොහොතේ උපන් මේ හැඟීම සමග ඇලීම, මුලාව ගැටීම, මුලාව නැත්නම් ආත්මකට ගැනීම. දැන් සාමාන්‍ය සමාජයේ බලන්න මේක නේද කරන්නේ කියලා. එහෙමත් නැත්නම් තවත් මේ වැඩ කටයුතු කරගෙන යාමේදී ඒ වගේ පරණ සිද්ධියක් වෙනුවට පුරුදු කරගත්ත පුරුද්දක් එතෙන්ට එනවා. සාමාන්‍යයෙන් කාමයන් රස විඳින කෙනෙක් නම් මේ කාමයන් රස විඳින ආකාරය පිළිබඳව ඒවා තියෙන පිළිකුල පිළිබඳව නැත්නම් ආස්වාද දේවල් පිළිබඳව විඳිනවා. එහෙම නැත්නම් සිතින් විඳිනවා. නැත්නම් කාම විතර්කය විතර්කණය කරනවා. අර සීනමවනවා කියලා කතා කරන්නේත් ඒකයි. ඒක නිකන් ඉන්න වෙලාවට කතාවකට වැටුනොත් එහෙම ඒ පරණ සිද්ධියක් අල්ලගෙන තලු මරනවා කියලා කියන සිද්ධිය පරණ එකක්. නමුත් ආපහු කියව සතුට වෙනවා. තලු ඒත විතර්කණය. එහෙම නැත්නම් තවත් වැඩ කටයුත්තක් කරන්න ගියාපුවම බිරිඳ සමග හරි, දරුවන් සමග හරි, සේවක මණ්ඩලය සමග හරි Tamanගේ නීති රීති වලට, ආයතනයට, Tamanගේ අදහස් වලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීම තුළ ඔහුට තරහ වෙනවා. දැන් මේ මොහොතේ දැන් තියෙන්නේ තරහව. ව්‍යාපාද විතර්කණය. එතකොට මේ මොහොතේ ව්‍යාපාද විතර්කණය આવුත් පෘථග්ජන පුද්ගලයාට තියෙන එකට එකතු වෙන්න ඇරුණාම ඒක හිස්සසාර බවක් දකින්න ඔහු ඉගෙනගෙන නැහැ.
ඒ බඳු වර්තමාන සිද්ධියකදී පෙර කළ පුරුද්දට අනුව එහෙම ඇවිදින් තවත් එහාට මේක ලේසියෙන් අරින්න හොඳ නැහැ කියලා Tamanට තිබෙන දේ අවියක් බවට පත් කරගත්තොත්. ගහනවා, බනිනවා, කපනවා, කොටනවා, පලි ගන්නවා, බෝම්බ ගහනවා, ගමෙන් පැන්නනවා, හෝනියම් කරනවා ආදී කොට ඇති. ඒ පුද්ගලයාව අමාරුවේ දාන්න. දැන් විසින්තා විතර්කණය. දැන් මෙන්න මේ තුනට එකතු වෙන එක තමයි පෘථග්ජන පුද්ගලයයි කරන්නේ. දැන් ඔහු වර්තමාන මොහොතේ සිත පිහිටුවා ගන්නවද වර්තමාන මොහොතේ මේකට එකතු වෙනවද? අතීතයේ ගත වෙච්ච දේවල් නමුත් දැන් හැම විටම එන්නේ අවදි වූ තැන් පටන් නින්දට යනතුරුම වර්තමාන මොහොතේ. කවදාවත් මේ දේ එකතු නොවි අතහරින්න ඕන කියන සංකල්පයට පෘථග්ජන කිසිවෙක් ඇවිදින්නේ නැහැ. ඔවුන් සියලු දෙනා මේකෙන් පීඩාවටපත් වෙලා අසහනයටපත් වෙලා ඒකට ප්‍රතික්‍රියා දක්වලා ජය ගන්න විදිහක් හිතන්න ඒකට එකතු වෙන්න පුරුදුයි යරුණාම ඔහු වර්තමාන මොහොතේ අතීතයට යනවරම වර්තමාන මොහොතේ ඉන්නේ නැහැ. අන්න ඔබට තේරෙනවා නම් මම කියන්නේ වෙලාවකට කොරවක්ක කොලෙන් කොලට යනකොට කොලේ උඩ ඉන්න වරුණාම ඉස්සරහා කොලෙත් නැහැ පස්සේ කොලෙත් නැහැ. අඩිය මාරු කරන කොලේ විතරයි ඉන්නේ. අපි ගමනක් යනකොට පහුගිය අඩිවලත් නැහැ අනාගත අඩිවලත් නැහැ දැන් අඩියේ මාරු කරමින් ඉන්නේ මොහොතක් පාසා. ඒ වගේ මේ මොහොත පැමිණ අවශ්‍ය කාර්යය කරදී වැයවීමට උදා වෙන මොහොතක්. නමුත් අපට මේ මොහොතට මුහුණ දෙන්න බැරි අපේ හදාගත් අතීතයේ ඇවිදින් ඒ මගින් අපිව මෙහෙවනවා. අන්න වර්තමාන මොහොතේ යමෙක් ත්‍රිවිධ විතර්කයට අහු වෙලා ඉන්නවා නම් සිත පිහිටුවාගෙන නැහැ. වර්තමාන මොහොතේ සිත පිහිටුවාගෙන නැහැ. ඒක මගේ සහ මම සහ මගේ ආත්මකට ගන්නවා. තථාගතයන් වහන්සේ උගන්වන්නේ ඒ මොහොතට එන දෙයම නේතං මම නේතෝහං අස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මනා නුවණින් දකින්න වෙනවා. එතකොට මේකේ තව වචනයක් තියෙනවානේ. පිහිටුවා ගැනීම ප්‍රායෝගික සිදු කරන ආකාරය පැහැදිලි කර එය නිවනට උපනිෂ්ඨ වෙන ආකාරය. දැන් ඒක නිවනට උපනිෂ්ඨ වෙන්නත් ඕනනේ. දැන් වර්තමාන මොහොත අරන් බලන්න. වර්තමාන රටේ තුටේ මොහොත අරන් බලන්න. මාධ්‍ය යන ප්‍රවෘත්ති ටිකක් කියවලා බලන්න. මේ මිනිස් සමාජයේ වර්තමානයේ කොතරම් කලබලකාරීව, නොසන්සුන්ව, නොයිසිලිවන්තව, ආවේගශීලීව කටයුතු කරනවාද කියලා. ඒ සඳහා උන්ට සාධාරණ හේතු තියෙන්න පුළුවන්. ඒක අපි පිළිගන්නවා. නමුත් අන්න දැන් මේ මොහොත අපි අසහනයට පීඩාවට පත් වෙලා තිබෙන්නේ කාගේ හරි කෙනෙකුගේ තීරණයක වැරැද්දක්ද? නෑ, අවුරුදු 1948 පටන් පාලනය කරපු ඔක්කොම කරපු අමනෝඥ ක්‍රියාවක ප්‍රතිඵලය. හොඳ පැත්තක් නොකලා නෙවෙයි. නමුත් ඒක පුද්ගල ණය බර ලක්ෂ 6ක් 7ක් දක්වා ඉහළ ගියා කියන්නේ හොඳ පැත්තක් නෙවෙයි, තව පැත්තක් ගිහින් තියෙන නිසා යටින්. ඉතින් ඒකට සමහරට ඔබ සම්බන්ධ නැතුව ඒත් ඔබේ තීරණයක් නැහැ. මෙහි ප්‍රතිඵලය අපි මේ මොහොතේ නොසන්සුන් කරනවා. නොසන්සුන් කරන හේතුව බලඟ තියෙනවා. ඒක මේ හේතුව නිසා මතුවෙනවා. මේ හේතුව නැතිවුණා නම් gedara හේතුවකින් මතුවෙනවා. gedara හේතුව නැතිවුණා නම් ආයතනෙදි මතුවෙනවා. ඒ මතුවෙන්නේ තිබෙන නිසා. නැතුව කාරණේ නිසා නෙවෙයි. අන්න මේ විදිහට ඔබට වර්තමාන මොහොතේ සැනසෙල්ලකින් ඉන්න, ගැටුමකින් තොරව ඉන්නට ඉඩ දෙන්නේ නැත්තේ ලෝකෙ නෙවෙයි. ඔබ විසින් හදාගත් අතීතය ඔබට තිබෙන නිසා, ඒක මතක් වෙනකොට ඔබ අනුශෝචනය කරන නිසා. ඔබට හරියන්නේ අතීතං අනුශෝචන්ති. ඔබට හරියන්නේ පජප්පන්ති නාගතා. ඔබට හරියන්නේ පච්චුප්පන්නේන න යාපෙන්ති. වර්තමාන මොහොතේ හටගන්න දෙයින් යැපෙන්නේ නැහැ. දැන් වර්තමාන මොහොතේදී මේක කියනවනේ වර්තමාන මොහොතේ හිත පිහිටුවා ගන්නත් ඕනේ, ඒක නිවනට උදව් වෙන්නත් ඕනේ කියලා. දැන් වර්තමාන මොහොත කියන්නේ එතකොට
කන එක, බොන එක, නාන එක, අඳින එක නෙවෙයි. ඒවා තම තමන්ට අදාළ කාරණා. මම යනවා කියලා හරි, මම එනවා කියලා හරි, මම අතපය දිගාරින්නවා කියලා හරි, එහෙම එකක් නෙවෙයි මේ මොහොතේ සිහිය පිටවා ගැනීම කියලා කියන්නේ. ඒ අදාළ කාරණයට මුහුණ දීමේදී අතීතේ එනවා. ඒ අතීතේ එන එකට කියන්නේම uppannam කාම විතක්කං, uppannam ව්‍යාවෘතා විහිංසා විතක්කං. අන්න එය නැති කර ගැනීම සඳහා මේ මොහොතේ සිහිය පිහිටුවා ගන්න වෙනවා. ඒ මේ මොහොතේ නැති කර ගන්නවා නම් නිවනට උපකාර වෙනවා. ඒ හානියක්, ඒ සතර හදන දෙයක්, ඒ වදයක් කියලා පිළිගන්න වෙනවා. සමාජයට එබඳු දැනීමක් නැහැ. එනිසා ඔවුන්ට එබඳු අවස්ථා එන විට මොහොතකින් ඒ අවස්ථාව සමග එක්වී ඔහුගේ සිටින්නා වූ මහත්මා භාවය, සත්පුරුෂ භාවය, උගත් භාවය ඔය සියල්ල අමතක වී ඒ ආපු හැඟීම විසින් මෙහෙවන්නේ බවට පත් වෙලා පහළට වැටෙනවා ඔහු. එවිට මේ මොහොත ඔහුව ලෝභය විසින් මෙහෙවන, ද්වේෂය විසින් මෙහෙවන, හිංසාව විසින් මෙහෙවන රූකඩයක්. කෝ වර්තමාන මොහොතේ සිහිය පිහිටවන නැහැනේ. පස්සේ කියාවි මට මේ මොහොතේ මොනවා වුණාද දන්නේ නැහැ, ඉනවරනවා පේන්නේ නැහැ කියලා. වුණා කියලා. එතකොට මේ මොහොතේ තීරණ ගත්තේ, වැඩ කටයුතු කළේ සංසුන් ඔබද, අර ආවේගයෙන් මොසපත් වුණා වූ ඔබද? ඔබේ අතපය පාලනය කළේ ඔබද ආවේගයද? ආවේගයෙන් මෙහෙවන්නට සිත පිහිටවා ගන්න බුදුහාමුදුරුවෝ ඕන නැහැ. මේ ලෝකේ ඔක්කොම කරන්නේ ඒක තමයි. නමුත් ආවේගයට එකතු නොවෙන්න සිත පිහිටවා ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මෙතෙන්ට ගන්න වෙනවා සතිමත්කම. එතකොට දැන් පච්චුප්පන්නේ යාපෙන්ති පූර්ව ආදර්ශය, මේ පරම ආදර්ශය. රහතන් වහන්සේ ළඟ, බුදුන් වහන්සේ ළඟ තියෙන සිද්ධිය තමයි ඒකෙන් කියන්නේ. අපි එතෙන්ට ඇවිදින්න, එතෙන්ට එන්න අපිට හදන්න දෙයක් තියෙනවා. උන්වහන්සේලාට දැන් ඔය පච්චුප්පන්න කියන එකේ තේරුම මේ ප්‍රත්‍යයන්ගෙන් උපන් කියන එකනේ. ඇසට හමු වෙන ප්‍රත්‍ය, කනට හමු වෙන ප්‍රත්‍ය, නාසයට හමු වෙන ප්‍රත්‍ය. ඒකට කියනවා ප්‍රසාදේ, ගෝචර රූපේ, ආලෝකේ, මානසිකාරේ, චක්කු සම්පස්සේ, සැප දුක්ඛ උපේක්ෂා. ඒ තමයි පච්චුත් ප්‍රත්‍ය. ඉතින් ඒ වයින් අදාළ දේ හඳුනා ගැනීමට අදහස චක්කුසෝත ගාන දිවහා කාය විඥානයන් පහළ වෙනවා. නමුත් පෘථග්ජන පුද්ගලයාට ඒවට අදාළ අතීතයේ ඇවිදින් ඔහුගේ තීරණ වෙනස් කරනවා, ඔහු පීඩාවට පත් කරනවා, ඔහුව මෙහෙයවනු ලබනවා. එතකොට දැන් වර්තමානයේ උපන් දෙයින් දෝපුණ්‍ය යැපෙන්නේ, වර්තමානයේ හටගත් දෙයට අතීතයේ කරන බලපෑමෙන්ද යැපෙන්නේ. ගැහුවොත් ගහනවා, බැන්නොත් බලිනවා, රිදෙවොත් රිදෙනවා, පලියොත් පලි ගන්නවා. මම ඕක ලේසියෙන් අරින්නේ ඒ වර්තමානයේද? ඒ පරණ එකක් තියෙන නිසා නේද? එනිසා මේ ගාථා පදේ කියවෙන පැත්ත රහතුන්ට අදාළයි, නොකියන පැත්ත ඔබට අදාළයි. නොකියවන පැත්තෙන් ඔබ ඉවත් වුණොත් ඔබටත් මේ කියන තැනට එන්න පුළුවන්. තේන එයින් සුවපහසු ජීවිතයක්, දැවෙන්න තැවෙන්න ජීවිතයක් ගත කරනවා. වන්නෝ පසීදති කියන්නේ ඒකයි. දැන් මේ මොහොතේ සිත පිහිටුවා ගන්න ඕන මොනවටද එතකොට? හිතරේ නැහැ මේක අහු වෙලා කියන්න කරන්නද? නෑ. සිතට මේ මොහොතේ එන්නේ අපි අතීතයේ කළ දේවල්. ඉල්ලලා ගෙන්න ගන්න බෑ. අපේ වැඩ කරගෙන යනකොට අදාළ කරුණු තියෙන තාක්කල් මේක එනවා. ඒ අපි විසින් කරපු වරදක් නේ. අපි විසින් තියපු දෙයක් නේද? දැන් ඔබට දකින්න පුළුවන් ද තරහ එනවා, වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, රිදවන්න හිතෙනවා, පරිගන්න හිතෙනවා කියන්නේ නැවත ඉපදීමේ දුක කියලා. ඒවා මින් පෙර තැබුව නිසා කාරණා ඇතුව නැවත ඉපදෙනවා. දැන් නැවත ඉපදුනහම සතුටක් දේව ඇතිනේ. නැවත ඉපදීමේ දුක විඳින්නේ. නැවත ඉපදීම දුකයි එතකොට.
නැවත ඉපදීම දුක නම් මොකද කරන්න ඕන? නැවත උපදින්න නැති වෙන්න අරින්න වෙනවා. නැවත උපදින්න නැති වෙන්න නැවත උපදින්න තියන්න නැතුව ඉන්න වෙනවා. ඔය තියපුවානේ නැවත උපදින්නේ. මම ඔය මගේ දේශනාවල පෙන්නන්නේ අයියත් එක්කලා තරහ වුණාම අද හෙට මතක් වෙනවා දැක්කහම කියලා. ඔයා මට මෙහෙම කරයි කියලා. ඒ තරහව ඉන්නහාට යම් යම් කාරණා නිසා බාරගත්තාම සිදුවුනේ මදිකමක් නින්දාවක් කියලා තියලා තියෙනවා. දැන් කටහඬ ඇහුණත් පුද්ගලයා දැක්කත් එහෙම නැත්නම් මතක් වුණත් අර නැවත ඉපදීමේ දුක පේන කොටත් නායට අඳුකල වගේ කියලා කියන්නේ. දැන් නැවත ඉපදීම ඇති කලේ මෞකසෙන් එහා පැත්තද මේ ජීවිතේදීමද? නැවත ඉපදීම ඇති කලේ වෙනත් කවුරුවක්ද ඔබ නැවත උපදින්න තියපු නිසාද? නැවත ඉපදීමේ දුකින් මිදෙන්න නම් මොකද කරන්න ඕන? නැවත උපදින්න නැති වෙන්න වෙනවා. නැවත උපදින්න නැති වෙන්න නම් මොකද කරන්න ඕන? නැවත උපදින්න තියන්න නැතුව ඉන්න වෙනවා. දැන් මේ මොහොතේ සිත පැවැත්වීම කියලා කියන්නේ ඒක වෙන්න බැරිද? ප්‍රායෝගිකව සිදු කරන ආකාරය සිත පිහිටුවා ගැනීම. දැන් මේකට ලස්සන වචන දෙකක් තියෙනවා. තස්සායව අශේෂ විරාග නිරෝධෝ. එහෙම නැත්නම් අරමුණු රසය විඳ කිව්වහම සැපයි කියලා විඳලා නෙමේ දුකයි කියලා හරි මොනවා හරි විඳලා ඒක හොඳ දේ නම් නැවත විඳීමේ ඕනකමකින් නරක දේ නම් අදාළ පුද්ගලයාට විඳීමේ ඕනකමකින් චිත්තාභ්‍යන්තරයට තැබුවොත් ඒ චිත්තාභ්‍යන්තරයට තැබීම සිහිය නැතිකමේ ප්‍රතිඵලයක් හෙවත් අවශේෂ කොට නිරෝධ කිරීම. අවශේෂ කොට නිරෝධ කිරීම. හේතු ඉතුරු කොට අවසන් වෙන්න ඇරීම. සංසාරේ පුරුදු කලේ මේකනේ. පෘථග්ජන පුද්ගලයා හැම සිද්ධියකදීම අවශේෂ නිරෝධය කරනවා. අර අවශේෂ කළ නිසා නැවත හට ගන්නවා. දැන් අවශේෂ නිරෝධය කරන්න සිහිය පිටවා ගන්න ඕනේද? නෑ. මොන ලෝභයෙන් මොන දේශයෙන් මොන මෝහයෙන් මොන ඊර්ෂ්‍යාවෙන් මොන විතර්කයෙන් කටයුතු කළත් අවශේෂ නිරෝධය සිදු වෙනවා. අවශේෂ නිරෝධය නැවත උත්පත්තිය ගෙන දෙයි දුක ගෙනත් දෙයි. අවශේෂ නිරෝධය සසර හදයි. දැන් මේ අපි කතා කරන්නේ කොතනද? ජීවිතයේ අවුරුදු 60ක් 70ක් 80ක්ද? නෑ, මේ මොහොත. මේ මොහොතේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු රසයක් විඳීමේදී ඔබට අවශේෂ නිරෝධය සිදු වෙන ආකාරය තේරුම් ගන්න ඒ සිහි නැති නිසා. මේ මොහොතේ සිත පිහිටුවාගෙන නැති නිසා. අන්නේ වැඩේ නොවෙන්නට මේ මොහොතේ සිත පිහිටුවා ගන්නකොට තමයි අවශේෂ නිරෝධය වෙනුවට නිර්වශේෂ නිරෝධය සිදු වෙන්නේ. ඒ නිවනට මඟ. එනිසා මම දකිනවා ප්‍රමාදය සහ අප්‍රමාදය දැනගත්තා වගේම අවශේෂ නිරෝධයයි නිර්වශේෂ නිරෝධයයි දැනගන්න පුළුවනි නම් මුළු බුදු දහමම එච්චරයි. පොතේ තිබෙන පෙළ නෙමෙයි, පොතේ තිබෙන පෙළ ඔබ ළඟ සිදුවෙන ආකාරය. ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ නැත්තම් අරමුණේ සිදුවෙන ආකාරය. ඒක තමයි පෙළ දහම කියන්නේ. පොතෙන් ගන්න ඕන පෙළ දහම Taman ළඟ සිදුවෙන එක. බැලුවම බුදුරජාණන් වහන්සේ ඔබේ පොතයි මේ විස්තර කරලා තියෙන්නේ. ඔබේ ජීවිතේ නැමැති පොත. ඔබේ මේ මොහොතේ සිත නැමැති පොත. ඔබේ මේ මොහොතේ ප්‍රමාදේ නැමැති ක්‍රියාවලිය. බලන්න වෙන මොනවක් තියෙනවද කියලා සූත්‍රවල. ඒ පෙන්නන ඕනෑම පෙළ දහමක් තුළ රජුන් ගැන, හොරුන් ගැන, ගංගා ගැන කතා කරන පෙළකට වැටුනොත් ඔබ පෙළ දහමට යන්නේ නැහැ. මෙන්න මේක කලක් තිස්සේ අපි අතින් සිදුනා වූ වරදක්. ඔය මේ මොහොතේ ජීවත් වීමේ වටිනාකම දන්නේ නැති අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නිවන් දැකීම සඳහා සැකසුනා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස වාසය කරපු සමාජයක් තමයි අවුරුදු 4500කට 700කට පෙර තිබිලා තිබෙන්නේ. එහෙනම් ඔවුන්ට මේක තේරෙන්නේ නැහැ. එහෙනම් ඔවුන් කරපු දේ තමයි Taman දන්න අකුරු ශාස්ත්‍රය ආශ්‍රයෙන් සාහිත්‍යයක් හදපු එක. ඒක දඹදිව තිබිච්ච එකක් නෙමෙයි. දඹදිව බුදුන් වහන්සේ වදාරපු ධර්ම කරුණු ආශ්‍රයෙන් ඒවා සිද්ධි වශයෙන් සලකා අපේ භාෂාවට සිද්ධි වශයෙන් ගොඩනැගීම. ජාතක පොත දඹදිව යුගයේ ලියවුණා වූ, සද්ධර්ම රත්නාවලිය දඹදිව යුගයේ ලියවුණා වූ. ඔබ මේවා තුල දැක්කේ ඔබද දැක්කේ පරණ කතාවක්ද දැක්කේ?
මෙන්න මේකෙන් ඔබ ජීර්ණය වෙලානේ දින්නේ. මේ හැම අතීත සිදුවීමම පරණ කතාවක් වශයෙන් බලන් දැරුණාම ඒ තුල ඔබ දකින්න ඉගෙන ගත්තේ නෑ නේද? දැන් මේකෙන් ගොඩ ගන්න හරි අමාරුයි නේද අපට? තාමත් වැඩිපුර බණ ඇහුවේ නැති ගම්බද සමාජයට බණ කියන්නේ කතන්දරයක් අහන එක තමයි. නමුත් දැන් ඔබ දන්නව නේද බණ කියන්නේ මොකක්වත් නෙමෙයි. ධම්මේවා කතාරිය වචොන්නි භාවේන. ඔබ ගැන කරන කතාවක් මේ තිබෙන්නේ. අකුණු ගැන කතා කළත්, වලාකුළු ගැන කතා කළත්, වැලි ගැන කතා කළත්, ගවයන් පාලනය ගැන කතා කළත්, සොරු ඇල්ලීම ගැන කතා කළත් ඒ සියල්ල ඒවා ආශ්‍රයෙන් ඔබේ සිතේ සිදුවෙන සිද්ධියක්. ඒක බලන්නට, ඒක පැහැදිලි කරන්න යොදාගත්ත උපක්‍රමයක් විතරයි අර සේරම. එතකොට ඒ හැම සිද්ධියක් තුළම දකින්න ඕන කවුද? පරණ සිද්ධියක්ද දකින්න ඕන, අපිද දකින්න ඕන? අන්න මේ ත්‍රිපිටකය තුළ බෞද්ධ සාහිත්‍යයක් නොතිබුණාට මෑත යුගයනට මේ කතාවල ගණ්ඩ සාරයක් නෑ කියලා ගත්ත තීරණයක් තුළ මේවට බෞද්ධ සාහිත්‍ය කියලා නමක් තියලා තියෙන්නේ අපේ අය. ඒ අර සක්කාය දිට්ඨියෙන් බලමින් පරණ සිද්ධියක් මේක විස්තර කරන්න කියලා කතන්දර සාහිත්‍යයට ගියාය. නමුත් බුද්ධ කාලයට ගිහින් බැලුවොත් ඕනෑම සිද්ධවීමක් තුළ බුදුන් වහන්සේ පෙළ දහමක් උගන්වනවා. වලාකුල් ගර්ජනය කරනවලු වහින් නැතිලු. වහිනවලු ගර්ජනය කරන්නේ නැතිලු. ගර්ජනය කරන්නෙත් නැතිලු, වහින්නෙත් නැතිලු. ගර්ජනයත් කරනවලු, වහිනවලු. වලාකුළු ගැනද මේ කතා කරන්නේ? නෑ, ඒ බඳු පුද්ගලයෝ ඉන්නවා කියලා ඒක උපමා කරන්නේ පුද්ගලයින්ට. අන්න එහෙම මට පේන්නේ බුදුන් වහන්සේට බාහිර ලෝකේ සේරම උපමා ඇරුණාම ඒවා ගැන අපට උගන්වන්න දෙයක් නෑ උන්වහන්සේට. ඒ වගේ පුද්ගලයෝ 4 දෙනෙක් සමාජයේ ඉන්නවා කියලා අර ලක්ෂණ මිනිසාගේ හිතට ගලපන එක. දැන් ඔබට කාලය මම හිතන්නේ සමාජයට කාලය මේ සෑම දේශනාවක්ම අතීතයේ උගන්වන අතීත කතාවක් වෙනුවට ඔබ පෙන්වා දෙන කැඩපතක් බවට පත් කරගන්න කාලය. මේ එකකින් ඔබ දකින්න. අන්න එහෙමයි අපට ඒවා සාහිත්‍ය කියන වචනයෙන් අයින් කරලා සදහම් මාවත වශයෙන් එලි කරගන්න පුළුවන් වෙන්නේ. දැන් එතකොට මොකද්ද කරන්න ඕන? දැන් කරන්න ඕන කාරණාව අතීතේ එන්නත් ඕන තියෙනවා නම් එකතු වෙලා රැවටෙන්නත් බෑ. අතීතේ මේ යන්නත් ඕන. අනාගතයට තියන්නත් බෑ. මේ මොහොත අර පච්චුප්පන්නේන යාපෙන්ති තේනවස්නෝ පසීදති දක්වා දියුණු වෙනතුරු තවම ඒක ලැබිලා නැහැ. එතෙන්ද හිත එනතුරු ඔබට වර්තමානයේ අතීතෙන් මිදෙන අවස්ථාව බවට පත් කරගන්න ඕන. වර්තමානයේ අනාගතයට නොතබන අවස්ථාවක් වට හදන්න ඕනේ. හදලා ඉවරනකොට තමයි මේ ගාථාවට අදාළ තැන ඔබ එන්නේ. දැන් කොහෙද ජීවත් වෙන්න ඕන? ආදී වූ තැන් පටන් ඔබට පැවරී තිබෙන රාජකාරියත් සමග ජීවත් වෙන්න ඕන. ඒකේ හොඳ නරක පඩි අඩු වැඩිකම සුව පහසු දෙන නොදැනකම ඒව වැදගත් නැහැ. ඒවා තම තමන්ට ලැබිච්ච කර්මානුරූප දේවල්. සමහරු බොහොම පහසුවෙන් AC කාමරය තුළ විශාල මුදලක් හොයා ගන්නවා. සමහරුන් ගාක් දුක් මහන්සි වෙලා දාඩියමව එච්චර හොයාගන්නේ නැහැ. මේකට සාපේක්ෂව ඉඳලා අහවලු සැප විඳිනවා කියලා ඊර්ෂ්‍යා කරන එකේ තේරුමකුත් නැහැ. ඒ ඔහුගේ ලැබීම මේ ඔබේ ලැබීම. මේ දෙපළේදීම සුව පහසු විඳින්නාට එරෙහි ඔබේ හිතේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක උපදිනවාද? දුක් විඳින්නා දෙක බලලා ඔබ උණ්ඩොහොම වෙලා මදි කියලා නරක හිතකින් පහළ වෙන හිතනවාද? අන්න එයයි ඔබේ විතර්කණය. සිද්ධිය නෙමෙයි. අන්න විතර්කණය ඔබ මෙහෙවනකොට අනුසෝචන්ති. නැවත නැවතත් මතක් කරමින් ශෝකයට පත් වෙන සිදුවන වරණා මේක ඉවර වෙන පාරක් නෙමෙයි,
නැවත ඉදිරියට යන පාර. අන්න අර නානුසෝචන්ති දක්වා පත්වීම සඳහා මේ එන එක මොනවා කරන්න ඕනේද? ඉතින් පහන සංඥාවේ දේශනා කරලා තියෙන්නේ uppannam කාමිතක්කං, uppannam ව්‍යාපාදිතක්කං, uppannam හිංසාවිතක්කං. අන්න ඔබ අවදිවුතෙන් පටන් තමන් කරන වෘත්තීය රාජකාරියේදී නින්දට යනතුරු මේ කරන කටයුත්ත තුළ ඔබට මේ තුනෙන් එකක් උපදිනවා. වැඩේට නෙමෙයි සිහිය තියෙන්නේ. වැඩේ කොහොමත් පුරුදු නිසා කරනවා. මෙන්න මේ උපදින එක දකින්න සිහිය තියෙන්න වෙනවා. එහෙම නැත්නම් වැඩේ පැත්තකින් තියලා මේකට එකතු වෙලා බවුලක් හදා ගන්නවා. මේක දැක්කොත් දකින්නේ සිහියට. මෙතනින් එහාට මෙයාට අපිව පාලනය කරන්න, අපේ කාය වචන පාලනය කරන්න බලය දීලා බෑ. මෙයා අපේ සිතින් බැහැර විය යුතු කෙනෙක් බවට බුදුරජාණන් වහන්සේගේ ලේඛනයේ තියෙනවා. ඔය තියෙන්නේ මේ එක සමහර කාලවලට ලේඛන ඝාතන ලේඛන කියලා ඝාතන කාලවලදී යම් යම් පුද්ගලයෝ ඝාතන ලේඛනයේ ඉන්නවා. ඔහු අන් අයට වදයක්, ඒ නිසා ඔහු ඉවත් කළ යුත්තේක් නේ. අන්න ඒ නිසා ඔබේ ලේඛනයට ඇතුළත් කරගන්න කාම විතර්කය ඔබට වදයක්, ව්‍යාපාද විතර්කය ඔබට වදයක්, විහිංසා විතර්කය වදයක් උපදින විට ඉවත් කළ යුතුයි. උපදින විට ඉවත් කළ යුතුයි, උපදින්න පෙර ඉවත් කළ නොහැකි. උපදින විට ඉවත් කරන්න බැරි කාරණේ උපදින විට එකතු වෙලා ඔහු ඔබේ අවියක් බවට පත් කරගත්තා. ඔහු ඔබ අවියක් බවට පත් කරගෙන එකතු වෙලා කරගත්ත පුරුද්ද බලවත් නිසා. දැන් මේකට පමාද විහාරී කියලා නේද කියන්නේ? දැන් මේ එකතු වෙන පුරුද්ද වැරදි කියලා දකින්නේ නැහැ. ගහගෙන බැනගෙන කපාගෙන කොටාන හිරේ ගිහින් තව එහාටත් ඒකට එකට එක ගන්න ක්‍රියාවට ප්‍රතික්‍රියාව පාතාල ලෝකයේ දිගටම මරා ගන්නවා වගේ ක්‍රියාපතික්‍රියා යනවා. කො දැකලා නැහනේ. අවසානයක් නැහැ. දැන් බුදුන් වහන්සේගේ තේමාව හරි. අවේන සම්මන්තිද කුදාචනං නහි වේරේන වේරාණි. වෛර කරලා කවදාවත් සංසිඳෙන්නේ නැහැ. නැවත නැවතත් ක්‍රියාවට ප්‍රතික්‍රියාව යනවා. සම්මන්ති සඳහා, සංසිඳීම සඳහා අවේරේනච්ච නොකිරීම. අන්න සිහිය වන මොකේටද බලන්න. මේ මොහොතේ මේ ඔබ වැඩ කරන කටයුතු එක්කලා මේ ත්‍රිවිධ තර්කයෙන් එකක් ආවොත් ඒකට එකතු වී ලෝභ කරන්න, දේශ කරන්න, මෝහ කරන්න යාම වෙනුවට එයාව මෙතනින් ඉවත් කරන්න සිහිය තියාම වර්තමානයේ සිත පිහිටුවා ගැනීම. ඒ කියන්නේ අතීතය මරා දමන්නට වර්තමාන මොහොත යොදා ගන්න වෙනවා. අපි හැමෝටම ළමා කාලේ ඉඳලා හදාගත්ත අතීතයක්, ඒ පශ්චාත්තාවපයක්, ගැටලු ගොඩක් තියෙනවා. ඒක ආපු ආකාරය මම දෙවිදිහකින් පෙන්වන්නම්. අඟුලිමාල හාමුදුරන්ට නම් ඒක ආවේ කොහොමද? Taman ඝාතනය කරපු අය කෑගහ විලාප ලිතියෙන හැටි මතක් වෙන එක. ඒවා ඝාතනය වෙලා ඉවරයි. දැන් මතක් වෙනකොට සිතවිල්ලක් විතරනේ. නමුත් උන්වහන්සේට මුලින් ඒක සිතවිල්ලක් වුණේ නෑ. අරගොල්ලෝ අඬන වටේ මතක් වෙනකොට පශ්චාත්තාපය. දැන් උන්වහන්සේ පසු කාලීනව ක්ලේශී වෙලා පිණිසිකා වැඩිහම අදින් ගල් පාරවල් ඔළුවේ වදිනවා. ඒ තවත් ප්‍රවෘත්ති විපාක. කුරුල්ලෙකුට ගැහුවත් ඒක ඇවිදින් වදින්නේ ඔළුවේ. දැන් ලේ හලාන එනවා. හැබැයි ලේ හලාන එන එක උනාට උන්වහන්සේ ඒකෙන් විඳින්නේ නැහැ. විඳවන්නේ නැහැ. විපාකයක් තිබුණාට ඒකෙන් Taman තැවෙන්නේ නැහැ. ඒ අර ප්‍රවෘත්ති විපාක ගෙවෙනකතුරු හම්බ වෙන කාරණා. අන්න උන්වහන්සේට මුල් කාලේ අනුසෝචන්ති මතක් වෙන එක Taman කරදර කරපු කට්ටිය ආපහු මතක් වෙන ගානේ Taman දැවෙනවා මෙහෙම දේවල් කළා නේද පශ්චාත්තාපය. දැන් හිත හැදුවෙන් පස්සේ උන්වහන්සේට මතක් වුණාට ඒ පිළිබඳව අදයක් නැහැ. නමුත් කරපු විපාක වාරයේ පිණිසිකා වරිනකොට කුරුල්ලෙකුට ගැහුවත් ඔළුවේ වැදිලා තුවාල කරලා තමයි එන්නේ. දැන් ඒක ප්‍රවෘත්ති විපාකයක් වුණාට අර වගේ වදයක් නැහැ. ඔය සරියුත් මහරහතන් වහන්සේ සම්බන්ධයෙන් කතාවක් තියෙනවා. උන්වහන්සේගේ නිහතමානීකම ගැන ගුණ වර්ණයක් තියෙනවා. මම එහෙම ප්‍රබල ගුණ කෙනෙක් කියලා කිව්වයි කියලා. ඉවසීමක් තියෙන කෙනෙක් කියලා. උන්වහන්සේ ඉවසීම පරීක්ෂා කරන්න දවසක් මේ හයියෙන් එකක් කොන්දට ගැහුවයි කියනවානේ. රිදෙන්න මොහොතට. දැන් ඔබට එහෙම ගැහුවහම මොකද වෙන්නේ?
කිසිම හේතුවක් නැතුව මට ගැහුවයි කියලා කේන්ති අරගෙන ආපහු ගහන්න යනවා. අන්න ඔබට තියෙනවා ඒ අනිත් කට්ටිය මෙයා ඔබට කරදරයක් නොකලට මේ කාරණේ නිසා එන්න ඕන කේන්තිය තියෙනවා. දැන් ඔබ එතෙන්දි ව්‍යාපාද විතර්කය අරගෙන මෙයාට එක්කලා රොප්පු වල්ලන්න නැත්නම් හඳු වෙන්න යනවා. අන්න අතීතේ ආවා ඔබට. ව්‍යාපාද විතර්කය Tamanට හේතුවක් නැතුව බනිනවා කියන්නේ ආව මෙතෙන්ට. දැන් ඔබ කරන්නේ ඒක මුල් කොටගෙන ප්‍රශ්නයක් හදාගන්න එක. රුත්තාමුරන්න කොන්දට වැදුනා. රිදෙන්නත් ඇති. නමුත් ඇතුළතින් එන්න ප්‍රතික්‍රියා දක්වන්න ව්‍යාපාදයක් නැහැ. බැලුවා ආපහු හැරිලා යනවා. මෙසේ ඉවසන්න පුළුවන් උතුමෙකුට නේද මම මේ පහර දුන්නේ කියලා වැඩිදුර යන්න ඉස්සලා මේ මිනිස්සයා දඬ පටන් ගන්නවා ඇඟ. නෑ ඒකට නිදහසක් නෑ. ගිහින් සමාව ඉල්ලා ගන්න කියලා කියන මෙහෙवला ගිහින් ඇඳලා සමාව ඉල්ලා ගත්ත ඇරුණාම එතකල් අර කරපු වැඩට උන්වහන්සේට දඬුවමක් දුන්නේ නෑ උන්වහන්සේ. නමුත් Tamange හිත දඬුවම් දෙනවා. අන්න දැන් උන්වහන්සේ ළඟ මොකද්ද තියෙන්නේ පච්චුප්පන්නේ පහරක් වැදුනා රිදෙන්නත් ඇති. මේ මෝඩයා මට ගැහුවා මම ඔකට හොඳ වැඩක් කරන්න ඕන බුදුහාමුදුරන්ට කියන්න ඕන නැත්තම් පරිගන්න ඒ තමයි මමත්වෙන් ගැනීම බාර ගැනීම. අන්න එහෙම යම් කාරණා ටිකක් අපට සිදුවී පවතිනවා නම් ඒවට ප්‍රතික්‍රියා දක්වන්න හිතෙනවා නම් ආපහු අපි මමත්වෙන් අරගෙන. එතකොට වර්තමානයේ සිත පිහිටවලා නැහැ. ඒ නිසා වර්තමානය අතීතයේ සිතට ඇවිදින් මේ යන මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න. වර්තමානයේ අතීතයේ සිතට එන්න ඕන තැනක් ආවට අනාගතයක් නොහදා මේ යන්න ඕන තැනක්. ඒ එන එකට කියන්නේ අතීතයෙන් එන එකට උපන්න කුසල් කියලා. මේ යනවට කියන්නේ උපන්න කුසල් දුරු කිරීම කියලා. මේ තමයි ක්ලේශ ප්‍රහාණය සිදුවෙන ආකාරය. දැන් එතකොට මේ ඉල්ලාපු ආකාරයට ගත්තාම කවුරු හරි කෙනෙකුට අවදි වූ තැන් පටන් තමන්ට අදාළ වෘත්තිය තුල ජීවත් වෙනවා. මම හානවා මම පොරු ගන්නවා මම වෙදකම් කරනවා මම අකුරු කියනවා ඒක නෙමෙයි සතිය පිහිටවා ගැනීම කියන්නේ. ඒක කරගෙන යනකොට ඒකට බාධක ඔස්සේ විතර්ක තුන උපදීද ඒක බලා ගන්න සතිය පිහිටවා ගන්න ඕනේ. එයා එන්නත් ඕන තියනවා නම් එන එක ආශිර්වාදයක් මොකටද අයින් කරගන්න. පෘථග්ජන පුද්ගලයාට තියනවා නම් එන එක අවුලක් ඇති කරගන්න වදයක් ඇති කරගන්න කාරණයක්. තේරුම් ගත්ත පුද්ගලයාට තියනවා නම් එන එක අයින් කරගන්න කාරණයක්. අන්න දැන් ආවා. දැන් ඔබ එතන පාවිච්චි කරනවා කාන්ති පරමන්ත පෝතිතික්කා. ඔබ එතන පාවිච්චි කරනවා නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති. දැන් නිවනට උපනිශ්‍රය වෙනවා නෙවෙයිද අර. අතීතයේ ඇවිදින් මේ යනවා වර්තමානයේ හරහා අනාගතයක් නොතබ අවසන් වෙනවා. දැන් අර වර්තමාන මොහොතේ ත්‍රිවිධ විතර්කයට සිහිත පිහිටවාගෙන ඒවට එකතු නොවීමෙන් මොකද වෙන්නේ? එතනම නිවීමට යන්නේ නේ. ගැඹුරු කාරණයක් බලපතර කාරණයක් ලොකු කාරණයක් වශයෙන් නෙමෙයිනේ. බලන්න මේ මොහොතේ සිද්ධිය විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරා මොනවද කියලා නැත්තේ? ඔය සෑහෙන සංඛ්‍යාවක් හදාarලා තේරුම් ගත්තාම තමයි තේරෙන්නේ මේ හැම එකෙන්ම කරුණු දෙකයි කියලා තියෙන්නේ. අවශේෂ කොට නිරෝධ කිරීම සතර මගයි ප්‍රමාදයයි. නිර්වශේෂ කොට නිරෝධ කිරීම බුදුන් වෙත යන මගයි. අන්න ඔබ බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා කියලා කියන්නේ මම පිළිගන්නවා මේ මොහොත අතීතයෙන් නිදහස් වීම සඳහා අතීතයේ මල එකක් බවට පත්කොට ඒකට එකතු නොවෙන්න හදන එක. දැන් මේ පද දෙක අපිට කියන්න ඕන අවසානයේ. මේ සූත්‍රයට අදාළ නැත්නම් කියලා තියෙන පළවෙනි වතාවට නෙමෙයි. මේ අවශේෂ නිරෝධය කියන එක බුදුදහමේ තියෙන පෙළ දහම මොකද්ද? ඒක කොහෙද වෙන්නේ? ඒක වෙන්නේ පෘථග්ජන පුද්ගලයාගේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ අන්න දැනගන්න මෙන්න මේක තමයි ඔබේ පෙළ දහම. ප්‍රමාද පෙළ දහම. එතකොට අන්න ඒක නොවෙන්න සිත පිහිටුවා ගත්තාම ඒක වෙන්නේ නැති වෙන එක තමයි ආපහු යන්නේ එක. ඒක ඒ සිත පිහිටුවා ගත්තාම සිදුවෙන එක දැන් අවශේෂ නිරෝධය කියන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කොට අවසන් කිරීම. ඇත්තට මේක නිරෝධයක් නෙමෙයි නමුත් කතා කරනවා නිරෝධය කියලා. නිර්වශේෂ නිරෝධය කියන එකේ තේරුම අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීම. එහෙම කරනවා නම් අතීතං නානුසෝචන්ති නප්පජම්පති නාගතා පච්චුප්පන්නේනේ ආපන්ති තන දක්වබට එන්න පුළුවන් දැම්ම බෑ. ඒක හිත හැදූ අයගේ පරමාදර්ශී తත්වය.
එතකොට මේ පරමාදර්ශී තත්ත්වයට ආපුවම සමහර විට ඔබෙත් ඔය මූණ කළු වෙලා යන එක, ඇස් රතු වෙන එක, එහෙම නැත්නම් රුධිර පීඩන ඉහළ යන එක නොඑක් කාරණා. ඒ නිසා සම අවර්ණ වෙන එක නතර වෙයි. තේන වන්නෝ පසීදති. එයින් අන්න එතකොට පච්චුප්පන්නේ යාපෙන්ති කියන එකේ තේරුම මොකද්ද? වර්තමානයේ හමු වෙන කාරණේ ඇහැට හෝ කනට නාසයට ඒක ප්‍රත්‍යুৎපන්න ධර්මයක්. ඒකට ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට එකතු කරන්නේ නැතුව අවශ්‍ය දේ හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරනවා නම් පමණයි පච්චුප්පන්නේන යාපෙන්ති. එතකොට ඒ මොහොතේ උපදින දෙයින් අනාගතයට නොතබා අවසන් කිරීම යාපෙන්ති, යැපීම. අනාගතයට තබා අවසන් කිරීම යැපීම නෙමෙයි. මේක බාර ගැනීම ප්‍රතික්ෂේප කරන සතර හදන පාර. මේ පද දෙක සියවතාවක් විතර මම මේ දේශනාවල කරලා ඇති. නමුත් සියවතාවකට වැඩි ත්‍රිපිටකයේ තියෙනවා. ඒ නිසා මොකද මෙතන තමයි 2000 2005 අතරතුර මටත් ලියා ගන්න බැරුණ තැන. පොතේ මේක තිබුණට වෙන්නේ කොහොමද මේක? අරමුණක් තුළ මේ වැරද්ද සිදු වෙන්නේ කොහොමද? වැරදෙන් මිදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අර හොයාන ආපු ගමනේ 2000 2005 තුළ තමයි හොයන්න ඔය තේරුම් ගන්න සිද්ධ වුණේ. අන්න ඔබටත් ඒ වගේ කොතරම් මුලින් බනහගෙන ආවත් මේ මොහොතේ සිදුවෙන්න ඕන සිද්ධිය නිරවශේෂ නිරෝධයයි, සිදුවෙමින් පවතින අවශේෂ නිරෝධයයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් පෘථග්ජනයාගේ මාර්ගය අවශේෂ නිරෝධයයි. ඒ සසරට යන පාර. ආර්ය පුද්ගලයාගේ මාර්ගයේ නිරවශේෂ නිරෝධයයි, ඒ බුදුන් වෙත යන පාර. ඒ වන්නෝ පසීදතු යන පාර. කොහෙද මේක තිබෙන්නේ? පොතේ තිබෙනවා සූත්‍රවල. සූත්‍රවල තියෙන දේ සිදු වෙන්නේ කොහෙද? ඔබ ළඟ. ඔබේ කොහෙද සිදු වෙන්නේ? වර්තමාන මොහොතේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතෙන් එකක. ඒ කියන්නේ අන්න මේ මොහොතේ සිද්ධිය පෙන්නනවා. තේරුම් ගත්තේ නැති පුද්ගලයාගේ පෙන්නනවා තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. ඒ උපාදාන පච්චා භව තමයි අවශේෂ නිරෝධයවත් පමාව කියන්නේ. දැන් ආයෙ හෙට නැවත උපදිනවා. ඇයි තිබ්බන්නේ? කර්ම බීජ රැස් වුණා. මේක වෙන්නේ ලෝභයේදී, දේශයේදී, මෝහයේදී, කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී. මේක නොවෙන්න තමයි සිහිය පිහිටවන්න ඕනේ. එතකොට අවශේෂ පදයේ දානවා නිර්වශේෂ කියලා. අවශේෂ පදයේ සිංහලට ඉතුරු කරනවා අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයට සංගවා අවසන් කිරීම. ඒකට පමාව කියනවා. ඕක තමයි සංසාරි පුරුදු කරගත්තේ. දැන් වෙන පාරක් පුරුදු කරගන්න වෙනවා. එන්න පුළුවන්. තහනමක් නැහැ, ආවයි. නමුත් වර්තමානයේ ඔස්සේ අනාගතයට ඵලයක් උපදින නොතබා අවසන් කරන්නේ නම් අතීතයේ ඇවිදින් මේ යනවා, වර්තමානයේ හරහා අනාගතයක් හැදෙන්නේ නැහැ. දැන් කොහාටද යන්නේ? අනුසෝතගාමී වෙන්නේ නැහැ, පටිසෝතගාමී. අතීතයේ ඇවිදින් මැරෙනවා, වර්තමානයේ නොතබා මැරෙනවා. දැන් මොකද වෙන්නේ? ගින්දර දාපු ඇවිලිලා නෙවෙනවා, අලුතෙන් දර දාන්න නැති නිසා ගිනි ගොඩට නිවීම ළඟා වෙනවා. දැන් එහෙනම් අපට කරන්න තිබෙන්නේ සිහිය පිහිටුවාගෙන මොකද්ද? වර්තමානයේ දර නොදපා ගින්ද නිවෙන්න ආරණ එක. වර්තමානයේ දර නොදමා ගින්ද නිවෙන්න ආරණ එක. අර තණ්හා උපාදාන භව කියන්නේ දර දානවා. නමුත් පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ. දැන් භව නිරෝධෝ කියන්නේ මොකද්ද? භව නිරෝධෝ නිබ්බාණං. ඔක ඉතින් පොත්වල පෙන්නලා තියෙන හැටි මම තව ටික කාලෙකින් පෙන්නන්නම්. මේක අන්තිම මොහොතේ සුදෙන දෙයක් විදිහට ආසවක්ඛේ ඥානයයි, පුබ්බේ නිවාස ඥානයයි, තව මොකද ඥාන තුනකුත් එකතු වෙලා ලැබෙන කෙලවර එකක් තමයි ඔය පෙන්නලා තියෙන්නේ. ඕක මේ මොහොතක් පාසා සිදුවෙන එකක් කියලා පෙන්නන්නේ නැහැ. නමුත් මොහොතක් පාසා සිදු වෙන්න වෙනවා. දැන් මොකද වුනේ? පස්ස නිරෝධයෙන් අවශේෂ වෙන්නේ වේදනා, තණ්හා, උපාදාන භව කළොත්. වේදනා නොකළොත්, තණ්හා නැත්නම්, උපාදාන භව නැත්නම් දැන් මොකද? ආරය නැති වුණා. අවශේෂයක් වෙනවද? දැන් ස්කන්ධ පහ හටගත් එක අවසන් වුණේ අවශේෂ වෙලා නෙමෙයි, අවශේෂ නොකර. දැන් නිර්වශේෂ නිරෝධයේ භාවනාව නේද? නිර්වශේෂ නිරෝධයේ නොපමාව නේද? නිර්වශේෂ නිරෝධයේ අප්‍රමාදය නේද? නිර්වශේෂ නිරෝධය සිහියෙන් කටයුතු කිරීම නේද? තේරුම් ගත්ත කෙනෙකුට වෙන මොනවද මේක ඉගෙන ගන්න තියෙන්නේ? ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම නේද?
දැන් පටිසෝතගාමිත්වය නේද? දැන් පරණ ඒවා එයි තියෙන කල් එන්න ඕන. ඒ නිසා සෝවාන් සිට අනාගාමි දක්වා ඒවා පශ්චාත්තාපේ යම් මට්ටමක් තියෙන නමුත් අඩු වෙගෙන යනවා. ආයේ කවුරුවත් ඔබට මාර්ගඵල දෙන්න ඕනේ නැහැ, කියන්න ඕනේ නැහැ. ඔබට තේරෙවි කීනා ಜಾති උසිතම් බ්‍රහ්මචරියං ඉවරයි. හටගන්න හේතු ඉවරයි, වෙන එන්න නැහැ. ගැටුණාට දැන් නිකම්ම පහළ වෙනවා වරුණාම අතීතෙන් එන්න දෙයක් නැහැ, දැවිලි තැවිලි නැහැ කියලා. ඒ ඔබට කවුරුවත් සහතික දෙන්න ඕනේ නැහැ. ඔබ දැන් නිවිලා ඉන්නවා කියලා තේරෙවි. මේක ආරම්භ වෙනවා අර නිරවශේෂයේ පටන් ගත්ත තැන ඉඳලාම. ඒ පටන් ගත්ත තැන ඉඳලාම ඒ නිසා විද්‍යා විමුක්තිය ආරම්භ වෙන්නේ. ඒකයි මාර්ගඵල කියන්නේ. සෝවාන් මාර්ගය ලෞකිකයි, ඵලය නිර්වාණය. සකෘදාගාමී මාර්ගය ලෞකිකයි, ඵලය නිර්වාණය. මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීම තමයි මේ විද්‍යා විමුක්තිය. පොතේ මහ ලොකුවට ඕක පෙන්නලා තිබෙන්නේ. නමුත් ඒ විස්තර කරන තැන එහෙම තිබුණාට සමහර සූත්‍රවල කෙලින්ම ඕක විද්‍යා විමුක්ති කියලා පෙන්නලා තිබෙනවා. මොහොතක් පාසා අර අනාගතයට තැබීමෙන් සිදුවන අවිද්‍යා සංකාරය දුර වෙන එක අවිද්‍යාව දුරු වීමනේ. දැන් ඔන්න මම ඔබට කතා කරලා කිව්වා කතාව. වර්තමාන මොහොතේ ජීවත් වෙන්න ඕන. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් කොතන කොහේ ගියත්. ඒ සමග ඔබ ඉන්න ඕන සිහියකින් ඒ අදාළ කටයුත්තට අදාළ හේතුවක් නිසා අතීතය එනවද? ඒක ලෝකේ වැරද්දක් නෙමෙයි, ඒක තමන්ගේ වැරද්දක්. හැබැයි ලෝකේ උදව්වක් කරනවා තමන්ගේ මෝඩකම එළියට එන්න. එළියට එන්න නැතුව අල්ලගන්න බෑ. දැන් එළියට එන එක උදව්වක්. අදිවාසේති නප්පජහති විනෝදේ නවිනෝදේති නබ්‍යන්ති කරෝති නානභාවං ගමේති පෘථග්ජනයා කරන මෝඩකම හෙවත් පමාව. ඔබට දැන් ඒකට ඉඩ නැහැ. දැන් ඔබ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති ඔබ ඉවසන්නේ නැහැ. එහෙනම් එයා යන්න ඕන. දැන් අන්න අතීතයේ දුර වෙමින් යනවා. මෙහෙම ගියාම ඔබටත් දවසක් එනවා අතීතං නානුසෝචන්ති නප්පජම්පන්ති නාගතා පච්චුප්පන්නේන යාපෙන්ති කියන තැනට. ඒක පරමාදාසී තත්වයක් නිකලෙස් වුණාම එදාට තේරෙවි වර්තමාන මොහොතේ දකින හාරණ අනුහැරුණාම අතීතයෙන් එන්න ලෝභ දේශ මොහයකුත් නැහැ, අනාගතයට තවන්න දෙයක්වත් නැහැ, ස්කන්ධ පංචකය හටගෙන නැසෙනවා කියලා. දැන් විඳවීමක් නැති බව තේරෙවි. එයම විශේෂ සැපතක් බව තේරෙවි. එබැවින් ඒ දේ ධර්මශ්‍රවණයකට තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට බරපතල කාලයක් දෙන්න වෙනවා. අනිවාර්යෙන් මේ ටික සිහියෙන් කටයුතු කරලා එන්න ඇරලම ඉවර කරනවා. ඇරුණාම හංගලා තියලා ඉවර කරන්න බෑ. එන්න ඇරලා දැක්කහම ඔහුගේ බලය හීන වෙලා යනවා. එන්න ඇරලා එකතු වුණොත් ඔහුගේ බලය බලවත් වෙනවා. අපි එයාට ආහාර දෙනවා. ආහාර දීමෙන් කෙනෙක් කෙට්ටු වෙන්නේ නැහැ. ආහාර නොදීමෙන් කෙට්ටු වෙනවානේ. එහෙනම් මෙතන ආහාර නොදීම. කෙලෙස් සතුරන්ට ආහාර නොදී ඔවුන්ට මරණයටපත් කිරීම. ඔවුන්ව මරණයටපත් කිරීම වර්තමානයේ බුදුදහමේ සඳහන් ඕනෑ කෙනෙක් සඳහා නිර්දේශිත භාවනාවයි. අදාළ කරුණු තේරුම් ගනිමින් නිර්වාණගාමී ප්‍රතිපදාවේ වර්තමාන ප්‍රතිපදාවට වර්තමානයේ මොහොත යොදා ගැනීමට ඔබට නුවණැස පෑදේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතේ අවසන් කරනු ලබනවා. මහරගම මහාමේඝ වත්තපාර අංක 27 දරන නිවසේ පදිංචි පුංචි බණ්ඩා ඊළඟ තිලක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වයේ දරා තිබෙනවා. පුංචි බණ්ඩා ඊළඟ තිලක මහතාගේ ආදරණීය බිරිඳ වූද සංජීව ඊළඟ තිලක, අනුරාධ ඊළඟ තිලක සහ මුදිතා ඊළඟ තිලක යන දූ දරුවන්ගේ දයාබර මෑණියන් වූද සිසිරා මොනසිංහ මහත්මියගේ දයාබර සහෝදරිය වූද 2021 අප්‍රේල් මාස 8 වන දින පරලෝසපත් වූ ලලිතා ගුණවති ඊළඟ තිලක මෑණියන්ට උපහාරයක් වේවා. අවශ්‍ය නම් මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර කේවා. සත් ජීවිතයේ සුවපත් වේවා. ඒ ජීවිතයේ පතුපදිනා භවයකදී මිනිසත් දලබා සම්බුදු ශාසනය තුළදී නිවන් සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. සුජීවත සිටින සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් ඉක්මනින් චතුස්සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ උතුම් ධර්මදේශනාවේ ධර්මශ්‍රවණය සහ අවබෝධය හේතු වේවා. මේගේ සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තු සිටිනම් මේ උතුම් කුසල බලයෙන් ඔවුන් සියලු දෙනා සුවපත් වේවා. ගරුණ දේශකයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භව සහ චිර ජීවනයේ සැලසේවා. චතුස්සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා. ධර්මදේශනාව සඳහා මූල්‍ය දායකත්වය දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්මශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා නමින් නැසීමේ පරලෝකියා වූ ඥාතිවරිය නැත්නම් මෑණියන් නැත්නම් බිරිඳ නැත්නම් සිහිපත් කරන්න. උපහාරයක් වේවා. ඔබේ උදව් පින වශයෙන් අවශ්‍ය නම් අනුමෝදන් කරන සුවපත් වේවා. ඔබ හැම දිනාට නිරුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ සමග ධර්ම අවබෝධය තුලින් මේ මොහොතේ
නිවනට උපරිස්සවන මේ නිරවශේෂ නිරෝධය දකිින්ට හේතු වාසනාව වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිත්‍යෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං